සුබ උදෑසනක් මුලින්ම මම ස්තුතිවන්ත වෙන්නට ඕන ක්‍රීඩා අංශයේ අධ්‍යක්ෂක තමර ජයසේකර මහත්මියට අපහසුයෙන් හෝ කණ්ඩායම එකතු කරගෙන මේ කාර්යය පටන් ගන්නට මූලික වීම ගැන ඒ වගේම පරිපාලන අංශයේ වගේම වෙනත් අනධ්‍යයන කාර්ය මණ්ඩල වගේම ශිෂ්‍යවරුත් මේකට සම්බන්ධ වෙනවා. මොකද අද අපි කතා කරන්නේ මේ රටේ නම් කළ සතියක් ඔස්සේ වුණත් මේ කතාව හැමදාටමත් කළ යුතු දෙයක් හැටියට අපට දැනෙනවා. මොකද මේකේ වඩාත්ම වැදගත් දේ තමයි අනතුරුදායක වටපිටාවක අප ජීවත් වෙනවා කියන එක. දැන් විශේෂයෙන්ම දැන් අපි අද බෝ නොවන රෝග ගැන කතා කරනකොට බෝ නොවන රෝග වලින් අවුරුද්දකට මිලියන 38ක් ලෝකයේ මිය යනවා කියන කාරණය සංඛ්‍යාලේඛන සඳහන් වෙනවා. ඒ මිලියන 38න් මිලියන 28ක්ම අයත් වන්නේ අපවැනි අඩු හා මධ්‍යම ආදායම් සහිත රටවල් වලට. දැන් මේ කාරණේදී දැන් ඇත්තටම මේ අනතුරුදායක වටපිටාව ගැන අප තොරතුරු දැනගත යුතු වෙනවා. ඒ වගේම මේ අනතුරෙන්ට නොගිහිල්ලා අපට මේ අනතුරු මගහැරලා යන්නට පුළුවන් මාර්ග ගැන ඒ සඳහා ගත හැකි උපාය මාර්ග ගැන දැනුවත් විය යුතු වෙනවා. ඇතැම් මේක දැනුවත් බව ඇත්නම් අනතුරු මොනතරම් අපේ වටේ තිබුණත් අපට ඒ අනතුරු ඉවත් වෙලා යන්නට පුළුවන්. දැන් මේ කාරණේදී මම සංඛ්‍යා ලේඛන හැටියට කිව්වොත් මම කිව්වර මිලියන 38ක් ලෝකයේ මිය යනවා අවුරුද්දකට. ඒ මිලියන 38න් අපවැනි අඩු හා මධ්‍යම ආදායම් රටවල කොටස මිලියන 38න් 28ක් වෙලා තිබෙනවා. එතකොටත් අපි දකිනවා මේ මරණ සිදු වෙන්නේ කොහොමද කියන කාරණය. දැන් එතකොට දැන් අපිට මුලින්ම සිහියට යන්නේ හදවත් රෝග ගැන. දැන් මම අර මරණ සංඛ්‍යාව කිව්වෙන් පස්සේ අවුරුද්දකට මිලියන 17.5ක මරණ සිදු වෙනවා හෘද රෝග නිසා. ඊළඟට අප නිතර කතා කරන අද අපේ රටෙත් නිතර කතා කරන අනතුරක් තියෙනවා මේ කාලෙත් පිළිකා කියන කාරණේ. දැන් පිළිකා කියන කාරණේ මිලියන 8.2ක මරණ සිදු වෙනවා අවුරුද්දකට. ඉතින් ඉහාට මිලියන 4ක මරණ සිදු වෙනවා ශ්වසන ආබාධ නිසා අවුරුද්දකට. ඒ වගේම දියවැඩියාවත් අපට බොහොම සුලභ රෝග තත්ත්වයක් වෙලා තිබෙනවා. දියවැඩියාව නිසා ලෝකයේ මිය යන සංඛ්‍යාව අවුරුද්දකට මිලියන 1.5ක් වෙලා තිබෙනවා. ඉතින් ඒ අතරින්ම අපි දකිනවා මේ බෝ නොවන රෝග සඳහා අවදානම් සහගත හුරු පුරුදු එහෙම නැත්නම් අවදානම් සහගත සාධක කියන කාරණේදී අපි මූලිකව කතා කරන සාධක කීපයක් තිබෙනවා. එකක් තමයි දුම්පානය. දැන් දුම්පානය නිසා සිදුවන මරණ අපි මිලියන 6කට ආසන්නයි කියන කාරණේ තමයි කතා කරන්නේ අවුරුද්දකට. ඒ වගේම අදට මේ අපි අද කතා කරන ශරීර ශෝතා වැඩසටහන ඔස්සේ වඩාත්ම අවධානයක් යොමු කරන මේ ව්‍යායාම එහෙම නැත්නම් ක්‍රියාශීලී බව කියන කාරණයක් එක්ක අපට කියන්නට තියෙන කාරණේ අවදානම් සාධකයේ වෙන්නේ අක්‍රියාශීලී බව කියන එක. අක්‍රියාශීලී බව නිසා මේ වෙනකොට මිලියන 3.2ක මරණ ලෝකයේ සිදු වෙනවා. ඉතින් මේක හරියම පහසුවෙන් අපට වළක්වා ගන්න පුළුවන් තැනක්. ඒ වගේම මධ්‍යසාර අධිභාවිතය කියන කාරණේදීත් මිලියන 3.3ක මරණ සංඛ්‍යාවක් සිදු වෙනවා. ඉතින් මේ මම කතා කරන්නේ මේ අනතුර ගැන මුලින් මේ දැනුවත් කරේ. හැබැයි මේ අනතුරෙන් ඉවත් වීම කියන කාරණේ තමයි වඩාත් වැදගත් කාරණය වෙන්නේ. මේක අපේ ජීවිතයට හුරු පුරුදුගත යුතු ක්‍රියාමාර්ග හැටියට තමයි අපිට කතා කරන්නට වෙන්නේ. මේක කුඩා කාලයේ වෙන්නට පුළුවන් යෞවනයේ තාරුණ්‍ය කාලයේ වගේම වැඩිහිටියන් හැටියටත් අපි දිගින් දිගටම අනුගත විය යුතු හුරු පුරුදු තිබෙනවා. දැන් අද අපි
වඩාත්ම ඉලක්කගත කරන ව්‍යායාම එහෙම නැත්නම් ක්‍රියාශීලී බව කියන කාරණය අප අමතක කරන්නට නරකයි. හුඟක් වෙලාවට අපට ඇහෙන කතාවක් තියෙනවා. හුඟක් අය හිතනවා ශරීරය අපි ක්‍රියාශීලීව පවත්ව ගන්නවා කියන කාරණය. ඇතැම් අයගෙන් අහුවම කියන්නේ සුලභ වෙලස කියන දෙන පිළිතුරක් තියෙනවා. මම ගොඩක් ගෙදරදී වැඩ කරනවා කියන කාරණය. හැබැයි ගෙදරදී වැඩ කරනවා කියන කාරණේ ව්‍යායාම හෝ ක්‍රියාශීලී භවයේ මිම්මක් හැටියට අපිට ගන්නට බෑ. අපි ගෙදර උයනවා පිහිනවා වෙන්නට පුළුවන්, අතුපතු ගන්නවා වෙන්නට පුළුවන්, රෙදි පිරිසිදු කරගන්නවා වෙන්නට පුළුවන්. එහා මෙහා ඇවිදිනවා කියන එක වෙන්නට පුළුවන් වැඩියෙන්. ඒ තමන්ගේ කාර්යභාරයේ හැටියට. හැබැයි ඒක අපිට ව්‍යායාමයක් හැටියට නම් කරන්නට අමාරුයි. හුඟක් අය හිතනවා අපි මේ ගෙදර කරන වැඩ ඇති ඒ නිසා අමුතුවෙන් ව්‍යායාම කරන්න ඕනේ නැහැ කියලා. එහෙම හිතුවොත් අපට වරදිනවා. අප මේ ව්‍යායාමයට හුරු වෙන්නට වෙනවා. විශේෂයෙන්ම දැන් ඇත්තටම අපේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලයේ හැටියට ඒ වගේම ශිෂ්‍ය ශිෂ්‍යාවන් හැටියට ව්‍යායාමයට පහසුකම් ඕනවටත් වඩා සැපීම මේ ආයතන මගින් කරලා තියෙනවා. ඕනෑම කෙනෙකුට ඒ සඳහා පෙළඹවීම කරලා තියෙනවා, අවශ්‍ය පෙළඹවීම කරලා තියෙනවා, දැනුවත් වීම කරලා තියෙනවා. අවශ්‍ය වෙන්නේ මේ තියෙන දේ කිසිම වියදමක් නැතුව බොහොම පහසුවෙන් තමන් මේ භූමියේ ඉන්න කාලය තුල ඒ භාවිතයට යොදා ගැනීම පමණයි. ඉතින් ඒක වැදගත් කියන කාරණේ මට දැනෙනවා. මේ අනිත් දේ තමයි මෙතනදී අපේ මෙතන ඉන්න පිරිස බැලුවට පස්සේ කාර්ය මණ්ඩලයට වඩා මේ ව්‍යායාම ගැන වඩාත් සැලකිලිමත් වන්නේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්. ඒ දේ අපට දැනෙනවා. වෛද්‍ය මධ්‍යස්ථානයේ ඉන්නකොට මේ අදාළ පත්‍රිකා පුරව ගන්න අප වෙත එන්නේ වැඩි වශයෙන්ම මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්. ඇතම් කාර්ය මණ්ඩලයේ පැමිණීම ටිකක් අඩුයි. අපි මේක වෙනස් කර ගන්නට ඕන. මොකද මේ දේ අපි කළ යුතුයි. අපේ ගෙවල් වල මොනතරම් වැඩ තිබුණත් යම් ආකාරයකට සතියකට යම් කාල සීමාවක් අපේ සිරුරට ව්‍යායාම දිය යුතුයි. ඇතැම් මම මේක කතා කරන්නේ මගේ පළපුරුද්දෙන්. මම අවුරුදු ගාණක් තිස්සේ පාන්දර 5:00ට ඇවිදින මන්තිරුවක ගත කරලා එන පුද්ගලයෙක්. මම දන්නවා ඒකෙන් ලැබෙන ඵලය මොකක්ද කියන කාරණය. අපිට ලෙඩ නොවි ඉන්නට පුළුවන් වෙලා තිබෙන්නේ ඒ නිසා. ඒ වගේම වයසට නොගිහිලා ඉන්නට පුළුවන් වෙලා තිබෙන්නේ ඒ නිසා. ඒ කාරණේත් මම බය නැතුව කියනවා. මොකද මෙතනදී වඩාත් වැදගත් වෙනවා. දැන් අපිට ඇවිදිනවා කියන එක හිම නැත්නම් ව්‍යායාමක යෙදෙනවා කියන එක මනසට සැහැල්ලුවක්. එක අතකට. අනිත් කාරණේ තමයි ව්‍යායාමයේදී අපට අවශ්‍යම ඉන්ද්‍රිය හරියට වැඩ කරන්නට අපට ඉඩකඩ ලබා දෙනවා. අවශ්‍යම ඉන්ද්‍රිය කියනකොට හෘදේ වස්තුව. හෘදේ වස්තුවෙන් තමයි අපි සියලු දේ කරන්නේ. අපේ සියලු ඉන්ද්‍රියන්ට මොළය වෙන්නට පුළුවන්, වෙනත් අභ්‍යන්තර ඉන්ද්‍රියන් වෙන්නට පුළුවන්. මේ හැම දෙයකම අවශ්‍ය රුධිරය හා ඒහා සමගම අවශ්‍ය ඔක්සිජන් වෙන්නට පුළුවන්, වෙනත් අවශ්‍ය පෝෂක වෙන්නට පුළුවන්. මේ සියලු දේ සපයන්නේ සැපයීමට උදව් උපකාර කරන්නේ හෘදේ වස්තුව. මේ හෘදේ වස්තුව යම් ප්‍රමාණයකට ගැහෙනවා. අපි කියනවා ස්පන්දනය වෙනවා කියලා එක් වේගයකින්. දැන් මේක අපට අවශ්‍ය වෙනවා මේ හෘදේ වස්තුවට වැඩි මහන්සියක් නොදී අපේ වැඩ ටික කරගන්නට ඉඩ හරින්නට. අන්න එතනදි තමයි ව්‍යායාමයේ වැදගත් වෙන්නේ. අපි ව්‍යායාමයක ක්‍රමවත්ව නිතිපතා නිරතුරුව යෙදෙනකොට වෙන්නේ අපේ හෘදේ වස්තුව පුරුදු වෙනවා පොඩි වැඩක් කරලා අඩු වේගකින් වැඩ කරලා අඩු ස්පන්දන වේගකින් වැඩ කරලා අර සිරුරේ සියලු වැඩ කරලා දෙන්නට. ඉතින් එතකොට අපිට ජීවිතයේ ඉදිරි කාලය ගැන බොහොම යහපත්ව හිතන්නට පුළුවන්. අපි නොදැනීම අපේ ආයුෂ කාලය වැඩි වෙනවා. ඒ වගේ අපේ ගුණාත්මක බව, ජීවිතේ ගුණාත්මක බව වැඩි වෙනවා. මේක තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ නිසා ඒක අපි අමතක කරන්නට හොඳ නැහැ. දැන් ඒ වගේම
මම කලින් කිව්වා අර අපි අවදානම් කලාපයක ඉන්නවා කියනකොට අඩු හා මධ්‍යම ආදායම් රටවල් කියන තැනට ඇවිල්ලා විතරයි මම එතනදී නැවතුනේ. ඊට මෙහාට ආවොත් අපි දකුණු ආසියාතික කලාපයේ හැටියට ගත්තොත් ලෝකයේම දැඩි අවදානමක ඉන්නේ බෝනෝන රෝග සම්බන්ධයෙන් දකුණු ආසියාතික කලාපය. මේක බොහොම පැහැදිලිව වෛද්‍ය විද්‍යාත්මකව පිළිගත් තත්වයක් මෑත කාලයේදී. මොකද අපට ජානමය අනතුරක් තිබෙනවා. ඒ අනුව මේ දකුණු ආසියාතික කලාපයේ ජීවත් වන අපට මෙහෙම දෙයක් වෙලා තිබෙනවා. අපි අධිරුධිර පීඩනයට පහසුවෙන් යනවා. මේ කලාපයේ ජනතාව. ඒ වගේම අර උදරයේ මේද තැන්පතුවටත් වැඩි ඉඩක් තියෙනවා අපේ කලාපයේ රටවල් වල සිටින ජනතාවට. අපිට මේක පැහැදිලිව පේනවා. දැන් ඇත්තටම අපි ඕනම තැනකට ගියොත් උදරයේ මේද තැන්පතුව වැඩි අය හුඟක් අය දකින්නට හම්බෙනවා. මේක ඉතින් අපේ කලාපයට අපේ රටට සුලභ කාරණයක්. ඒ වගේම කොලෙස්ටරෝල් ඒ කියන්නේ රුධිරයේ අධි කොලෙස්ටරෝල් ස්වභාවය කියන කාරණයක් දකුණු ආසියාතික කලාපයේ ජීවත් වෙන වැසියන්ගේ වැඩි තත්වයක පවතිනවා. ඒකම රුධිර සීනි ප්‍රමාණය කියන කාරණේදීත් අපි ඉහළින් ඉන්නවා අනිත් රටවල් වලට වඩා. දකුණු ආසියාතික කලාපයේ හැටියට. ඉතින් මේ අනතුරත් එක්ක තමයි අද දකුණු ආසියාතික කලාපයේ අවුරුදු 50කට පෙර කියන්නේ වයසින් අවුරුදු 50ට කලින් සිදුවන මරණ සිව්ගුණයකින් වැඩි වෙලා තිබෙනවා අනිත් රටවල් වලට වඩා. දැන් අපටත් මේක සුලභ කාරණයක් වෙලා තියෙනවා. අපි ඇත්තටම අපි සෞඛ්‍ය දර්ශක ගැන විවිධ අවස්ථාවල ආඩම්බරෙන් කතා කරන හැටි අපි දකිනවා. රටේ විවිධ තැන්වලදී. එතනදී අපි කතා කරන එකක් තමයි අපේක්ෂිත ආයු කාලය. මේක 74 සීමාවේ තියෙනවා අපේ රටේ. හොඳයි. හැබැයි එහෙම ආයු කාලය අපේ සෞඛ්‍ය දර්ශකයේ සටහන් වෙලා තිබුණාට මෑත කාලයේදී අපි අහන දකින්න දේ අනුව මේකේ පරස්පරයක් තියෙනවා කියන කාරණයක් පැහැදිලි. දැන් අවුරුදු 30න් 40න් පටන් අරගෙන මිනිස්සු මැරෙනවා හරියට අපි දන්නා කියන අයත් මැරෙනවා. ඉතින් මේ අනතුර බොහොම දැඩි තැනක තිබෙනවා. ඒ වගේම අපේ කලාපේ මේ ආකාරයට ගත්තාට පස්සේ 3 දෙනෙක්ගෙන් එක්කෙනෙකු වයස අවුරුදු 65 යන්නකට කලින් මැරෙනවා හදවත් රෝගයකින්. මේකත් අපේ කලාපයට අදාළ අනුතුරුදායක සාධකයක්. ඉතින් දැන් අපේ රට ගත්තාට පස්සේ රට හැටියට අපි ආපහු සලකලා බැලුවොත් අපේ රටේ දවසකට 600ක් මැරෙනවා බෝනෝන රෝග නිසා. 600කට ආසන්න ඒ අවට සංඛ්‍යාවක්. එතනිනුත් අපේ රටේ සිදුවන මරණ සංඛ්‍යාවෙන් 75%ක ප්‍රතිශතයක් 4න් 3ක්ම අයත් වන්නේ බෝනෝන රෝග නිසා ඇතිවන මරණ වලට. ඉතින් මේ කාරණයක් එක්ක අපි දකිනවා අපේ රටේ අවදානම් සහගත සාධක මොන තැනද තිබෙන්නේ කියන කාරණයක් බැලුවොත් තවමත් මොකද දුම්පානය ගත්තට පස්සේ දුම්පානයෙන් අද අප යම් හොඳ තැනක තියෙනවා අපේ රටේ දුම්පානයට යන පිරිස අඩු වෙලා තියෙනවා විවිධ නීති රීති හා දැනුවත් බව පැතිරීම නිසා. හැබැයි එහෙම වෙලත් තවමත් අපි කියන්නේ අපේ රටේ වැඩිහිටියන්ගෙන් 3න් 1ක කොටසක් දුම්පානය කරනවා කියන කාරණේ. එතකොටත් අවදානමක්. ඒ වගේම අපි අධිරුධිර පීඩනය කියන කාරණයක් බොහොම සුලභ රෝග තත්වයට පත් වෙලා තිබෙනවා. 3 දෙනෙක්ගෙන් එක්කෙනෙක් අධිරුධිර පීඩනයට ගිය කෙනෙක් හැටියට අපේ රටේ සටහන් වෙන්නේ සංඛ්‍යා ලේඛන හැටියට. ඒ වගේම ස්ථූලතාවය ගැන කතා කරනකොට විශේෂයෙන්ම කාන්තාවන් අපේ රටේ කාන්තාවන්ගෙන් 3න් 1ක් ස්ථූලතාවය සහිත කාන්තාවන් හැටියට තමයි මේ වෙනුවකට සටහන් වෙන්නේ. ඉතින් එතකොටත් අපට දැනෙනවා මම මුලින්ම කියපු කාරණය. හුඟක් වෙලාවට අපේ රටේ කාන්තාව දැන් ව්‍යායාම කරන තැන්වලදී වුණත් අපි කාන්තාවන් දකින්නේ ටිකක් අඩුයි. ඒ අය හිතනවා ඇති අර මම කලින් කිය ආකාරයට අපි gedara වැඩ කරනවානේ ඒ ව්‍යායාමය ඇතිනේ කියන කාරණය. ඒ වගේම වෙන වගකීම් නිසා වෙන්නත් පුළුවන්. ඉතින් මේ මොනවද තිබුණත් අප හුරු පුරුදු විය යුතු වෙනවා මේ අනුතර මග හැර යන්නට. එතනදී විශේෂයෙන්
අපි අද කතා කරාට මේ ව්‍යායාමයේ ක්‍රියාශීලී බව කියන කාරණේ ඊට අමතරව අප එකතු කරගත යුතුයි මනසේ සැහැල්ලුව කියන කාරණේ. මානසික පීඩනයෙන් තොරව අපි නිවසේ ඉන්නට, වැඩ කරන ස්ථානයේ සිටින්නට, හා සමාජයේ ගැවෙසෙනකොට මේ මානසික පීඩනයෙන් ඉවත් වෙලා බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙන්නට අපි අවකාශය සදාගත යුතුයි. ඒ වගේම සෞඛ්‍යමත් ආහාර රටාව කියන කාරණේදී අප කන බොන දේ ගැන අපි පරිස්සම් විය යුතුයි. විශේෂයෙන්ම අපි දැන් අද හුඟක් අපි අනුතරක් හැටියට හිතන්නේ සීනි අධික ආහාර සහ තෙල් අධික ආහාර කියන කාරණේ. මෙතෙන්ට නොගිහිල්ලා ඉන්නට මේවා එපා කියන කාරණේ නෙවෙයි, යම් පමණකට අපිට අවශ්‍ය වෙනවා ශක්තිය ලබා ගන්නට. හැබැයි අදි සීනි අදි මේද කියන තැනට නොගිහිල්ලා ඉන්නට, ඒ වගේම කිඳි සහිත ආහාර විශේෂයෙන්ම අපි පළතුරු එළවලු කියන දේට වැඩි වැඩියෙන් පුරුදු වෙන්නට මේවා වැදගත් වෙනවා. අනිත් එක දුම්පානයෙන් මද්යසාර භාවිතයෙන් ඉවත් වෙන්නට කියන කාරණේ වගේම අනිත් දේ ඇතැම් වෙලාවට කෙනෙකුට තමන්ගේ හොඳ සෞඛ්‍ය පුරුදු අතරෙම යම් ජානමය තත්වයකින් මේ බොනවන රෝගයක් වැළඳෙන්නට පුළුවන්. අධිරුධිර පීඩනය කියන්නේ ඒ ආකාරයේ තත්වයක්. දියවැඩියාවත් ජානමය තත්වයකින් ඉන්නට පුළුවන්. පරම්පරාවෙන් ලැබෙන තැනක් හැටියට. හැබැයි එහෙම ආවා කියලා අපේ ජීවිතය එතනින් එහාට අපි දැනගත්ත දවසේ ඉඳන් ජීවිතය හදාගන්නට පුළුවන් අපට. මේ රෝගය වර්ධනය වෙන්නට නොදී පාලනය කරගන්නට අපට පුළුවන් නිවැරදි ප්‍රතිකාර හා නිවැරදි උපදෙස් අනුව අපේ ජීවිතය සකස් කර ගැනීමෙන්. ඒකත් වැදගත් වෙනවා. මම මෙතනදී තව දෙයක් මතක් කරන්නම්. මනසේ සැහැල්ලුව කියන කාරණය හරිම වැදගත් වෙනවා. මොකද මේක විශේෂයෙන්ම ශිෂ්‍යවන්ට වගේම මේ තරුණ වයසේ ඉන්න අපේ වැඩිහිටි පිරිසට කාර්ය මණ්ඩලයට වඩාත් වැදගත් වෙනවා. හැමතිස්සෙම බොහොම සැහැල්ලුවෙන් සිටින්නට, හිතට බරක් ඇති කරගන්න නොගන්නට අපි බලා ගන්නට ඕන. මොකද අපි තව තැනකට යනවා මේ කාලේ. බෝන් නොවන රෝගයක් හැටියටම හරියට සලකන්නට නිශ්චිත වශයෙන් නම් කරන්නට බැරි වුණත් ඩිමෙන්ෂියාව කියන තැනට අපේ වැඩිහිටියෝ ගොඩක් යනවා මේ කාලේදී. මේකේ වෛද්‍ය විද්‍යාත්මකව අපි දකින පැත්ත තමයි අවුරුදු 65න් විතර පස්සේ 30% පමණ ප්‍රතිශතයක් ඩිමෙන්ෂියාවට යා හැකියි කියන කාරණය. හැබැයි මේ 30% ගොඩට යන්නේ නැතුව 70% ගොඩට එකතු වෙන්නට අපට පුළුවන් අපි කලින් ඉඳන් මේකට සූදානම් වෙලා හිටියනම්. එතකොට අවශ්‍ය වෙන්නේ මානසික සුවය කියන කාරණය. අපි හුඟක් වෙලාවට මනස බර කරගන්නවා. විශේෂයෙන්ම කාන්තාවන් හැටියට, මව්වරුන් හැටියට තමන්ගේ දරුවන්ගේ බර ඔළුවට අනවශ්‍යව ගන්න පිරිස් ඉන්නවා. ඒ වගේම තමන්ගේ දීපල ඉඩකඩම් ගැන මේවට මොනවද වෙන්නේ කියලා බර කරගන්න ගම්බද අය පවා ඉන්නවා. අපි ගමේ අයට මානසික පීඩනය නැහැ කියලා කියන්නටත් බෑ ඒ නිසා. ඉතින් මේවා අපි හිතන්නට ඕන. මේ හැම දෙයක්ම ගැනම බොහොම සමතුලිතව බලලා කල්පනා කරලා අපේ ජීවිතය හදාගන්නට අපට පුළුවන් කියන පණිවිඩය තමයි අපි ගන්නට වෙන්නේ. දැන් මේ කාරණේදී විශේෂයෙන්ම මේ විශ්වවිද්‍යාලයේ අප වැඩ කරන අය හැටියට, ඉගෙන ගන්න දරුවන් හැටියට අපට කළ හැකි දේ ගැන යම් පණිවිඩයක් ඔබ ගත්තා වෙන්නට පුළුවන්. එකක් තමයි අපි මනස හරියට තියාගන්නට. අනිත් දේ තමයි අපේ ඇඟට ක්‍රියාශීලී බව කියන එක දැනෙන්නට ඉඩ හරින්නට. ඒකම සෞඛ්‍යමත් ආහාර රටාව කියන වගේම අහිතකර හුරු පුරුදු වලින් ඉවත් වෙන්නට හිතාගත්තොත් මේ අනතුරුදායක වටපිටාවේ වුණත් අපට අනතුරක් නැතුව අපට සතුටින් ජීවත් වෙන්නට පුළුවන් කියන පණිවිඩය. ඉතින් මම හිතනවා මම දීර්ඝ කතාවක් කරන්න යන්නේ නැහැ. මේ කාරණා අනුව ඔබට වැටහෙන්නට ඇති අප ජීවත් විය යුතු ආකාරය ගැන. එතනට යන්නට ඔබට හැකි වේවි කියන කාරණයක් එක්ක ඒ පිළිබඳව එහෙම වෙන්නට ප්‍රාර්ථනා කරමින් මා නිහඬ වෙනවා.